ආයුබෝවන් සස්නක සංසද YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙන තල රූප වල පරිමිතිය හා වර්ගඵලය කියන විෂය කොටස ගැන. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව පාඩමට යමු. හරි. අපි දැන් බලමු මේ තල රූප වල පරිමිතිය හා වර්ගඵලය කියන පාඩමට ඔයාලා විෂය නිර්දේශය ඇතුළේ ඉඩවෙන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. පරිමිතිය යටතේ ඔයාලට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමත් ඉගෙන ගන්න තියෙනවා. වර්ගඵලයේදී ඔයාලට 10 ශ්‍රේණිය 6 වෙනි පාඩමෙන් ඉගෙන ගන්න තියෙනවා. පරිමිතියේදී 8 9 පන්තිවලදී ඔයාලා ඉගෙන ගන්නවා ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය ගැන. මෙතනදී ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න යන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියන අලුත් තල රූපය ගැන. වර්ගඵලයේ යටතේ ඔයාලා 8 9 පන්තිවලදී ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, ත්‍රපීසියම, වෘත්තය ගැන ඉගෙන ගන්න. මෙතනදී අලුතෙන් ඔයාලා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන හැටි ඉගෙන ගන්න තමයි යන්නේ. හරි. අපි මුලින්ම පරිමිතිය කියන කොටස ගැන කතා කරමු. පරිමිතිය කියන්නේ මොකක්ද? සංවෘත තල රූපයක වටේ මුළු දිගට අපිට සරලව කියන්න පුළුවන් පරිමිතිය කියලා. අපි ඔයාලා 8 9 පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා පාඩමට යන කලින් ටිකක් මතක් කරගෙන ඉන්න. ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් අපිට ඒකේ දිග A නම් පළල B නම් පරිමිතිය ලියන්න පුළුවන් දෙවතාව A ධන B කියලා. ඒ කියන්නේ දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරාම අපිට මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය ගන්න පුළුවන්. ඊට පස්සේ සමචතුරාශ්‍රය ගත්තොත් එහෙම මම පැත්තක දිගේ කියලා ලිව්වොත් සමචතුරාශ්‍රය පැති හතරම සමාන වෙන හින්දා අපිට මේකේ පරිමිතිය ලියන්න පුළුවන් 4 වතාව A. ඒ කියන්නේ 4යි A. ඊට පස්සේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම පාද තුනේ දිගවල් මම A B C කියලා දැම්මොත් අපිට පරිමිතිය හොයන්න පුළුවන් වටේ දිගනේ පරිමිතිය කියන්නේ ඒ හින්දා A එකතු කිරීම B එකතු කිරීම C කියලා. අන්තිමට ඔයාලා ඉගෙන ගන්නවා වෘත්තයක පරිමිතිය. වෘත්තයක පරිමිතිය අපිට ලියන්න පුළුවන් අරය R නම් පරිමිතිය නෝ දේවතාව 5 R. R කියන්නේ අරය 5 කියන්නේ නියතයක්. 5 වල අපිට අගයක් දීලා තියෙනවා 22 බෙදීම 7යි. ඇත්තටම ගත්තොත් අපි වෘත්තයේ වටේ දිගට පරිමිතිය කියලා කියන්නේ. වෘත්තයේ වටේ දිගට අපි විශේෂ නමක් භාවිත කරනවා. ඒ තමයි පරිධිය. වෘත්තයේ වටේ දිගට අපි විශේෂ නමක් පාවිච්චි කරනවා පරිධිය. හරි. දැන් අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. අපි මේ වෘත්තය ගත්තොත් කේන්ද්‍රය O නම් අපි OA කියලායි OB කියලායි අරයන් දෙකක් ලකුණු කරගත්තොත් එහෙම මම මේ අඳුරු කරනවා මේ කියන ප්‍රදේශය. අපිට මේ මම අඳුරු කරපු ප්‍රදේශයට කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩය කියලා. ඒ කියන්නේ OA කියන අරයනුයි OB කියන අරයනුයි මේ AB කියන වෘත්ත ඡාපයනුයි වට වෙච්ච මේ කොටසට අපිට කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. සරලවම අර්ථ දක්වනවා නම් අරයන් දෙකකිනුයි මෙතන අරයන් දෙකයි අරයන් දෙකකිනුයි වෘත්ත ඡාපයකිනුයි වට වෙච්ච සංවෘත තල රූපයකට අපිට කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩේ මෙතන කෝණයක් තියෙනවා. ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය. ඒකට අපි කියනවා කේන්ද්‍රික කෝණය කියලා. කේන්ද්‍රික කෝණය අපි සංකේතවත් කරනවා θ. කියන සංකේතයෙන් තමයි කේන්ද්‍රික කෝණය සංකේතවත් කරන්නේ. මේ කෝණය අවම වශයෙන් අංශක බිඳුව වෙන්න පුළුවන්. උපරිම වශයෙන් අංශක 360
60ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෘත්ත භාගයක් සැලකුවොත් එහෙම මේ වෘත්තය භාගයක් සැලකුවොත් එහෙම මේකේ කේන්ද්‍රික කෝණය නැත්තම් θ අපිට කියන්න පුළුවන් අංශක 180යි. අපි වෘත්ත කාලක් සැලකුවොත් එහෙම කේන්ද්‍රික කෝණය අංශක 90යි. ඒ කියන්නේ θ අපිට කියන්න පුළුවන් අංශක 90යි කියලා. එහෙන් බැලුවොත් අපිට කියන්න පුළුවන් මේ සම්පූර්ණ වෘත්තයේ කේන්ද්‍රය වටා තියෙන මුළු කෝණය අංශක 360යි කියලා. ඒ කියන්නේ මේ θ අංශක 360යි කියන්නේ සම්පූර්ණ වෘත්තයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ වෘත්තය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක විශේෂ අවස්ථාවක්. අපි O A B කියලා කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් එහෙම කේන්ද්‍රික කෝණය θ නම් හරය R නම් අපිට මේකේ පරිමිතිය හොයද්දී ගන්න වෙන්නේ OA අරයට OB අරය එකතු කරලා ඒකට AB කියන ඡාප දිග එකතු කරලා එන අගය. පරිමිතිය කියන්නේ වටේ දිගේ හින්දා අපි මේ හැම දිගක්ම එකට එකතු කරලා ගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපි එනවා OA කියන්නේ අරයන්නේ. ආරයට අරයන් දෙකක් තියෙනවා. අරය එකතු කරනවා. තව අරයක් හින්දා R එකතු කිරීම R ඡාප දිග AB. ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අපිට ලියන්න පුළුවන් 2R එකතු කිරීම AB. දැන් අරය නම් අපිට හොයාගන්න පුළුවන් අරය වෘත්තය දුන්නාම අරය අනිවාර්යෙන් දෙන හින්දා. ඡාප දිග හොයාගන්නේ කොහොමද? පරිමිතිය හොයන්න නම් අනිවාර්යෙන්ම අපිට මේ ඡාප දිග හොයාගන්න වෙනවා. අරයන් දෙක සරල රේඛා හින්දා අපිට හොයන්න දෙයක් නැහැ. කෙලින්ම මේ AB ඡාප දිගට එකතු කරන්න විතරයි තියෙන්නේ. අපි දැන් බලමු මේ AB ඡාප දිග හොයාගන්නේ කොහොමද කියලා. අපි සම්පූර්ණ වෘත්තය සැලකුවොත් මේකේ අරය අපි ගත්තොත් R කියලා අපිට මේ සම්පූර්ණ වෘත්තයේ ඡාප දිග නැත්තම් අපිට ඒක විශේෂ නමක් කියන්න පුළුවන් පරිධිය කියලා. පරිධියටම තමයි ඡාප දිග කියලා කියන්නේ. සම්පූර්ණ වෘත්තයක් ගත්තාම සම්පූර්ණ වෘත්තයක් හින්දා අපිට මේකේ ඡාප දිග ලියන්න පුළුවන් දේවතාවා phi R කියලා. දැන් අපි අර්ධ වෘත්තයක් ගමු. අර්ධ වෘත්තයක් ගත්තොත් එහෙම සම්පූර්ණ වෘත්තයෙන් භාගයන්නේ. එතකොට අපිට ඡාප දිග ලියන්න පුළුවන් 2 phi R ගුණ කිරීම අර්ධ වෘත්තයක් හින්දා භාගයයි. මේකම අපිට තව විදිහකට ලියන්න පුළුවන් 2 phi R ගුණ කිරීම 360න් 180යි කියලා. ඒ වගේම අපි මෙතන මේ වෘත්තයෙන් වෘත්ත කාලක් සැලකුවොත් එහෙම අපිට මේ වෘත්ත කාලයේ ඡාප දිග ලියන්න පුළුවන් 2 phi R ගුණ කිරීම 4න් 1යි. වෘත්ත කාලයක් කියන්නේ සම්පූර්ණ වෘත්තයෙන් 4න් එකක් හින්දා සම්පූර්ණ ඡාප දිගින් 4න් එකක් මේ කොටසේ ඡාප දිග කියලා ගන්න පුළුවන්. එතකොට අපිට මේකත් කලින් ලියෝ වගේ වෙනත් ක්‍රමයකට ලියන්න පුළුවන් 2 phi R ගුණ කිරීම 360න් 90යි. දැන් මෙතන 180 ආවා. දැන් මෙතනට 90 ආවා. මෙතන 180 ආවේ අර්ධ වෘත්තයේ
කේන්ද්‍රික කෝණයේ අංශක 180ක් වුණ හින්දා. මෙතෙන්ට 90 ආවේ මේකේ කේන්ද්‍රික කෝණයේ අංශක 90ක් වුණ හින්දා. අපි කේන්ද්‍රික කෝණය දන්නේ නැති කේන්ද්‍රික කෝණය θ කියලා ගත්තොත් එහෙම කේන්ද්‍රික කෝණය දන්නේ නැති කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් එහෙම ඒකේ ඡාප දිග අපිට ලියන්න පුළුවන් 2යි r වතාවක් 360න් θ කියලා. ඒ කියන්නේ කේන්ද්‍රික කෝණය දන්නේ නැති ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග අපිට ලියන්න පුළුවන් 2යි r ගුණ කිරීම 360න් θ කියලා. θ කියන්නේ කේන්ද්‍රික කෝණය. ඒ කියන්නේ ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන පොදු සූත්‍රය විදිහට අපිට 2r ගුණ කිරීම 360න් θ ගන්න පුළුවන්. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න ඔයාලා දන්නවා. එතකොට අපිට පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ගන්න 2r ගුණ කිරීම 360න් θ එකතු කිරීම 2r කියලා. මේ වෘත්තයේ r නම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අපිට ගන්න පුළුවන් මේ ඡාප දිග. ඒ කියන්නේ 2r ගුණ කිරීම 360න් θ එකතු කරනවා අරයන් 2r. දැන් අපි උදාහරණයකින් බලමු කොහොමද මේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කියලා. ඔයාලට කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. කේන්ද්‍රික කෝණයේ අංශක 120යි, අරය 14යි කියලා. අපි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයමු දැන්. අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ලියන්න පුළුවන් 2යි r වතාවක් 360න් θ එකතු කිරීම 2r කියලා. දැන් අපි මේක තියෙන නොදන්න පදයන් වලට මේකේ තියෙන අපි දන්නකයන් ආදේශ කරලා හදමු. 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි ගුණ කිරීම r කියන්නේ අරය 14යි. ඒ ගුණ කරන 360න් θ කියන්නේ කේන්ද්‍රික කෝණය. ඒ කියන්නේ 120යි. දැන් මේ මුළු කොටසට අපිට එකතු කරන්න වෙනවා දෙවතාව r කියන්නේ අරය 14යි සෙන්ටිමීටර්. මෙතන සෙන්ටිමීටර්. අවසාන උත්තරේ විදිහට අපිට එනවා 86යි සෙන්ටිමීටර්. ඒකක දාන එක ගණිතයේදී වැදගත්ම වෙන දෙයක්. අපි දැන් තව උදාහරණයක් අරන් බලමු. මේ කියලා තියෙන වලට කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්න කියලා. පරිමිතිය හොයන්න කියලා නෑ. හොයන්න කියලා තියෙන්නේ ඡාප දිග විතර. අපිට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග ලියන්න පුළුවන් 2යි r ගුණ කිරීම 360න් θ කියලා. මේවට අගයන් ආදේශ කරොත් එහෙම 2 කියන්නේ 7න් 22යි r කියන්නේ 21යි සෙන්ටිමීටර්. අරය 21යි සෙන්ටිමීටර්. 360න් θ අංශක 150. අවසාන උත්තරය අපිට එනවා සෙන්ටිමීටර් 55ක් විදිහට. විභාගිත වලට හැබැයි මේ වගේ තනි තර රූපවල පරිමිතිය හොයන්න වෙනවා ගොඩක් අඩුයි. ඔයාලට ඉන්නේ ඔයාලා දන්නේ තල රූප එකට එකතු කරලා හදපු සංයුක්ත තල රූපවල පරිමිතිය හොයන්න. අපි දැන් උදාහරණයකින් බලමු ඒ වගේ ගණන් කොහොමද හදන්නේ කියලා. මෙතන ඔයාලට දීලා තියෙනවා රූපයක් ඍජු කෝණාශ්‍රකුයි අර්ධ වෘත්තකුයි එකට සම්බන්ධ කරලා හදපු සංයුක්ත තල රූපයක්. මේකේ පරිමිතිය අපිට එකපාරටම හොයන්න බෑ. අපි කරන්නේ ඉස්සෙල්ලා මේ අර්ධ වෘත්ත ඡාප කොටසේ දිග හොයනවා. පස්සේ මේ සරල රේඛාවල දිග ඒ දිගට එකතු කරනවා. අපි දැන් බලමු කොහොමද ගාන හදන්නේ කියලා. හරි. දැන් බලමු අර්ධ වෘත්තයේ ඡාප දිග හොයන්න. අර්ධ වෘත්තයේ ඡාප දිග ඔයාලා ඉගෙන ගත්තා.
2πr ගුණ කිරීම 360න් θ කියලා. අපිට ලියන්න පුළුවන් 2π කියන්නේ 7න් 22 ගුණ කිරීම r. මේ අර්ධ වෘත්තයේ අරය. මේ දිග 14යි කියන්නේ මෙතනත් දිග සෙන්ටිමීටර් 17යි. විස්කම්භය 14යි නම් අරය 7යි සෙන්ටිමීටර්. අපිට r ලියන්න පුළුවන් 7යි සෙන්ටිමීටර් ගුණ කිරීම 360න් අර්ධ වෘත්තයක් හින්දා 180යි. 360න් 180 නැතුව අර්ධ වෘත්තයක් හින්දා අපිට මේ කෙලිම ඕන තව විදිහකට ලියන්න පුළුවන් භාගයයි කියලා. එතකොට උත්තරය අපිට එනවා උත්තරේ එනවා 22යි සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ පරිමිතිය අපිට ලියන්න පුළුවන් මේ වටේ දිගවල ඔක්කොම එකතු කරලා. අර්ධ වෘත්තයේ චාප දිග 22යි. මෙතන දිග 20යි. මේ දිග 14යි. ආයි මේ දිග 20 සෙන්ටි. මේ ඔක්කොම සෙන්ටිමීටර. උත්තරය අපිට එනවා 76යි සෙන්ටිමීටර. අපි දැන් බලමු වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. තල පෘෂ්ඨයක මතු පිට විශාලත්වයට අපිට පුළුවන් සරලව වර්ගඵලය කියලා කියන්න. පාඩමට යන්න කලින් අපි ඔයාලා 8 9 පන්ති වලදී ඉගෙන ගත්ත ඒවා ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ඍජුකෝණාශ්‍රයක් ගත්තොත් දිග a නම් පළල b නම් වර්ගඵලය අපිට ලියන්න පුළුවන් a ගුණ කිරීම b. ඒ කියන්නේ දිග ගුණ කිරීම පළල. සමචතුරස්‍රයක් ගත්තොත් එහෙම පැත්තක දිග a නම් පැති හතරම සමාන හින්දා වර්ගඵලය අපිට ලියන්න පුළුවන් a ගුණ කිරීම a කියලා. ඒ කියන්නේ a වර්ගය. ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ආධාරක පාදය a නම් ලම්බ උස h නම් අපිට වර්ගඵලය ලියන්න පුළුවන් භාගය වතාවක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස කියලා. සමාන්තර ආශ්‍රය ආධාරක පාදයේ a නම් ලම්බ උස h නම් අපිට වර්ගඵලය ලියන්න පුළුවන් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස කියලා. ත්‍රිපිසියමක් ගත්තොත් අපිට ලියන්න පුළුවන් සමාන්තර පාද දෙක එකක් a අනික b කියලා අරගෙන ලම්බ උස h කියලා ගත්තොත් එහෙම වර්ගඵලය එනවා භාගය වතාවක් සමාන්තර පාද දෙකේ එකතුව ඒ කියන්නේ a ධන b ගුණ කිරීම ලම්බ උස h කියලා. ඊට පස්සේ අන්තිමට ඔයාලා දැන් ඉගෙනගෙන තියෙනවා අරය r වෙන වෘත්තයක වර්ගඵලය ලියන්න පුළුවන් කියලා 5r වර්ගය 5 වතාවක් අරයේ වර්ගය 5 කියන්නේ 7න් 22යි. දැන් අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන හැටි බලමු. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා පරිමිතිය කොටසේදී ඔයාලා ඉගෙන ගත්තා. අරය r ගුණ වෘත්තයක් ගත්තොත් එහෙම අපිට ඒකේ වර්ගඵලය නැත්තම් ඒරියා එක ලියන්න පුළුවන් 5r වර්ගය කියලා. අපි අර්ධ වෘත්තය සැලකුවොත් එහෙම අපිට මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් 5r වර්ගය වතාවක් 360න් 180යි කියලා. නැත්තම් අපිට ලියන්න පුළුවන් 5r වර්ගය වතාවක් භාගයයි කියලා. අපි වෘත්ත කාලක් සැලකුවොත් එහෙම වෘත්ත කාලක් සැලකුවොත් අපිට මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් 5r වර්ගය වතාවක් 360න්
90. එහෙම නැත්නම් 5r වර්ගයේ වතාව 4න් 1. දැන් අපි පරිමිතිය සැලකුවා වගේ කේන්ද්‍රික කෝණයේ අගය දන්නේ නැති කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් ගත්තොත් එහෙම ඒකේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් 5r වර්ගයේ වතාව 360න් θ කියලා. ඒ කියන්නේ කේන්ද්‍රික කෝණයේ අගය දන්නේ නැති ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය අපිට මෙන්න මේ පොදු සූත්‍රයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය අපිට ගන්න පුළුවන් 5r වර්ගයේ වතාව 360න් θ කියලා. අපි දැන් උදාහරණයක් අරන් බලමු කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කියලා. ඔයාලට කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා වර්ගඵලය හොයන්න. අරේ සෙන්ටිමීටර 21යි කේන්ද්‍රික කෝණයේ අංශක 120යි. අපිට මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් 5r වර්ගය වතාව 360න් θ. 5 කියන්නේ 7න් 22යි. r වර්ගය අරය සෙන්ටිමීටර 21යි. 21 ගුණ කිරීම 21යි. ගුණ කිරීම 360න් θ. කේන්ද්‍රික කෝණය 120යි. උත්තරය අපිට එනවා 462යි සෙන්ටිමීටර් වර්ග කියලා. වර්ගඵලයේ හින්දා ඒකකේ ඉන්නේ වර්ග සෙන්ටිමීටර්. පරිමිතියේදී වගේම වර්ගඵලයේදීත් ඔයාලට වැඩියෙන්ම එන්නේ තනි තල රූප වලට වැඩිය තල රූප කිහිපයක් එකට එකතු කරලා හදපු සංයුක්ත තල රූප වල වර්ගඵලය හොයන්න. අපි දැන් බලමු මේ වගේ ගණක් හදන්නේ කොහොමද කියලා. ඔයාලට සංයුක්ත රූපයක් දීලා තියෙනවා වර්ගඵලය හොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයකුයි සමාන්තරාශ්‍රයකුයි ඍජු කෝණාශ්‍රයකුයි එකට එකතු කරලා හදපු සංයුක්ත රූපයක් තමයි ඔයාලට වර්ගඵලය හොයන්න දීලා තියෙන්නේ. මේ තල රූපේ වර්ගඵලය එකපාරටම ඔයාලට හොයන්න බෑ. ඔයාලා ඒකට පියවරෙන් පියවර තමයි ගාන හදන් යන්න ඕන. එක තල රූපේ වෙන වෙනම අරගෙන වර්ගඵලය හොයලා පස්සේ මේ වර්ගඵල ටික එකට එකතු කරලා මුළු තල රූපේ වර්ගඵලය වලට හොයන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 5r වර්ගයේ වතාව 360න් θ. 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ අරය. මේ දිග සෙන්ටිමීටර 20යි. මේ දිග සෙන්ටිමීටර 34යි. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙන හින්දා මේ පාදය සෙන්ටිමීටර 20ක් වෙනවා. එතකොට අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ අරය ගන්න පුළුවන් සෙන්ටිමීටර 14යි කියලා. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් 14යි සෙන්ටිමීටර ගුණ කිරීම 14යි සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ 360න් θ. θ කියන්නේ මෙතන කේන්ද්‍රික කෝණය. මෙතන ඔයාලට පේනවා බද්ධ කෝණ දෙකක් තියෙනවා. බද්ධ කෝණ දෙක එකතුව අංශක 180ක් වෙන හින්දා එක කෝණයක් 45යි නම් මෙතන කේන්ද්‍රික කෝණය අපිට ගන්න පුළුවන් 135යි කියලා. මෙතන කේන්ද්‍රික කෝණය අංශක 135යි කියලා. එතකොට මේ θ වෙනුවට අපිට ලියන්න පුළුවන් 135. උත්තරය අපිට එනවා 231යි සෙන්ටිමීටර් වර්ගය. ඊළඟට අපි බලමු සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයලා. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගන්න ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ ඔසෙන්. ආධාරක පාදයේ සෙන්ටිමීටර් 20යි. ලම්බ ඔස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 10යි කියලා. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 200යි
සෙන්ටිමීටර් වර්ග. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. අපි ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයමු. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයන්න එක පැත්තක දිග දීලා තියෙනවා 10යි කියලා. අනිත් පැත්ත දිග දීලා නැහැ. ඔයාලට පුළුවන් මෙතන තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ ආරය සෙන්ටිමීටර 14ක් වෙනා හින්දා මෙතන තියෙන්නේ ඒ ආරයෙන් හින්දා මේ දිග 14යි සෙන්ටිමීටර. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමානහා සමාන්තර වෙන හින්දා මේ පාදයේ සෙන්ටිමීටර 14යි නම් මෙතන පාදයේ සෙන්ටිමීටර 14යි. එතකොට ඍජු කෝණාශ්‍රය පැත්තක දිග 10යි අනිත් පැත්ත දිග 14යි සෙන්ටිමීටර. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය අපිට ගන්න පුළුවන් 10යි සෙන්ටිමීටර ගුණ කිරීම 14යි සෙන්ටිමීටර. උත්තරේ එනවා 140යි සෙන්ටිමීටර වර්ග කියලා. මුළු රූපයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 231යි සෙන්ටිමීටර වර්ගය එකතු කිරීම සමාන්තර ආශ්‍රය වර්ගඵලය 200යි සෙන්ටිමීටර වර්ගය එකතු කිරීම ඍජු කෝණාශ්‍රය වර්ගඵලය 140යි සෙන්ටිමීටර වර්ග. අන්තිම උත්තරේ අපිට එනවා 571යි සෙන්ටිමීටර වර්ග කියලා. මම හිතනවා දැන් ඔයාලට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හා වර්ගඵලය හොයන විදිහ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ අලුත් පාඩමකින් ආයෙත් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.